ද්විතීක අන්තර්ක්‍රියාවට යටතේ 7 වෙනි කොටස. බලමු මේ යටතේ අභ්‍යාසයක් සාකච්ඡා කරන්න. මීට පෙරත් අපි ගිය පාඩමේදීත් මේ ආකාරයෙන්ම අභ්‍යාසයක් සාකච්ඡා කළා. ද්විතීක අන්තර්ක්‍රියාවට යටතේ ද්විතීක අන්තර්ක්‍රියාව පමණක් නෙවෙයි මේකෙදී ප්‍රාථමික අන්තර්ක්‍රියාව පවා මේ ප්‍රශ්නවලදී අහලා තියෙනවා. බලමු මේ යටතේ සාකච්ඡා කරන්න. පළවෙනි ප්‍රශ්නේ පහසුදාන රසායනික විශේෂ සලකන්න. බලමු. Xenon difluoride nitrate, sulfur pentafluoride anion, sodium sulfate, sulfur trioxide, hydrogen fluoride. මේ ප්‍රභේද රාශියක් දීලා තියෙනවා. පළවෙනි කොටස BF3 හා සම ඉලෙක්ට්‍රොනික වේද. BF3 සමග සම ඉලෙක්ට්‍රොනික වේද. දැන් මෙතෙන්දී සම ඉලෙක්ට්‍රොනික කිව්වම බෝරෝන් හා ෆ්ලෝරින් යන ප්‍රභේද වල ඇති මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සෙවිය යුතුයි. BF3 පළවෙනි කොටස. පරමාණු ක්‍රමාංකය හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්. පරමාණු ක්‍රමාංකය 5යි. බෝරෝන් පරමාණුක ඉලෙක්ට්‍රෝන තියෙන 5. ෆ්ලෝරින් පරමාණු ක්‍රමාංකය 9යි. නියොන් 10. ෆ්ලෝරින් 9. ෆ්ලෝරින් පරමාණුක මුල් ඉලෙක්ට්‍රෝන 9ක් තියෙනවා. 9 වරක් 3 27යි. 27යි 5යි 32යි. මුල් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 32යි. දැන් බලන්න මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 32 වෙන ප්‍රභේදය. ऑक्सीजन परमाणुක ඉලෙක්ට්‍රෝන තියෙනවා. පරමාණු ක්‍රමාංකය ඔක්සිජන් 8යි. සංයෝජක කවචනේ මුළු පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පරමාණු ක්‍රමාංකය 8යි. 8 වරක් 3 24යි. නයිට්‍රජන් 7යි. 24යි 7යි 31යි. ඍණාරෝපණය 32යි. මෙන්න මේ විදිහට ඔබ ඉලෙක්ට්‍රෝන 32ක් ඇති කිසිදු වෙනත් ප්‍රභේද අතරින් එකම එක ප්‍රභේදය තියෙන මෙයා විතරයි නයිට්‍රේට්. මේ අනුව ඉලෙක්ට්‍රෝන 32ක් තියෙන ප්‍රභේදයක් හැටියට ඔබට තෝරාගත හැකි නයිට්‍රේට් අයනය. මේ බලන්න. නයිට්‍රේට් නාඩිචන වල මුල් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා 7යි. පරමාණු ක්‍රමාංකය 7යි. ऑक्सीजन වල 8යි. 8ව 3 24යි. මෙතනින් එකක් එනවා. එකතුව 32 ඉලෙක්ට්‍රෝන. මේ අනවා BF3 හා සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදය. පිළිතුර nitrate. දෙවෙනි කොටස සමචතුරස්‍රාකාර පිරමිඩීය හැඩය. සමචතුරස්‍රාකාර පිරමිඩීය කිව්වම සමචතුරස්‍රයේ මුළු හතරට බන්ධන 4යි. පිරමිඩාකාරය කිව්වම සමචතුරස්‍රයෙන් ඉහළට එක බන්ධනයක් තියෙනවා. ඒතර බන්ධන යුගල් 5යි. සමචතුරස්‍රාකාර පිරමිඩාකාර ස්වරූපයක් එන්නේ මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් 6න් බන්ධන යුගල් 5ක් තියෙනවා. අනිත් එක තමයි එකසර යුගලය. ඒතර බන්ධන යුගල් 5 තමයි අපි සාකච්ඡා කළේ සමචතුරස්‍රයක මුළු හතරට 4යි එකක් උඩට අනිත් එකසර යුගලය පහළට. ඒතර තමයි සමචතුරස්‍ර පිරමිඩාකාර හැඩයක් එන්නේ. එතකොට මධ්‍ය පරමාණුවට මුළු ඉලෙක්ට්‍රෝන යුගල් ගාන 6ක් ඇති ප්‍රභේදයක් වෙනවා. ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් කියන්නේ සංයෝජක කවචයේ ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා. බලන්න 12ක් තියෙන ප්‍රභේදයක්. සමචතුරස්‍ර පිරමිඩයකම බන්ධන 5ක් තියෙනවා. මධ්‍ය පරමාණුවට බන්ධන 5ක් සම්බන්ධ වෙනවා.
බන්ධන 2යි බන්ධන 3යි බන්ධන 5යි බන්ධන 3යි බන්ධන 1යි බන්ධන 5 වෙන්න උත්තරේ. මෙන්න පිළිතුර. වෙන මොකුත් හොයන්න ඕනේ නැහැ. පිළිතුර ලේසියෙන්ම ගන්න පුළුවන්. බන්ධන 5ක් තියෙන නිසා උත්තරේ මේක වෙන්න ඕන. නමුත් අපි මේ ප්‍රශ්නෙට උත්තරේ සාගත්තා. දෙවෙනි කොටසට පිළිතුර SF5 ඍණ. ඒ බව බලමු තහවුරු කරන්න. SF5 ඍණ කිව්වම සංයුජතා කවචයේ S වටා ඉලෙක්ට්‍රෝන 6යි. F පරමාණුක එක ගාන ඉලෙක්ට්‍රෝන 5යි. මෙතෙන්ද ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙනවා ඍණාරෝපණයෙන්. සේරම ඉලෙක්ට්‍රෝන 12යි. ඉලෙක්ට්‍රෝන 12 කියන්නේ යුගල් 6යි. ඒ යුගල් 6 තමයි මේ ආකාරයට තියෙන්නේ. S වටා F පරමාණු 4 සමචතුරස්‍රයේ මුල වලට මේ විදිහට මෙතන කෝණයේ අංශක අනුව මේ අනිත් බන්ධනය මේ අනිකුත් එකසර ඉලෙක්ට්‍රෝන යුග්මය. මේක තමයි SF5 ඍණ ආරෝපිත ප්‍රභේදය. මේක හැඩය තමයි මේ විදිහට නිර්මාණය කරන්නේ. මේ ආකාරයට සමචතුරස්‍ර පිරමිඩ ආකාර. මේකේ මුල වල තමයි F පරමාණු තියෙන්නේ. මෙතන අනිත් F පරමාණුව. මේකේ මැදයේ තමයි S තියෙන්නේ. මේ ආකාරයට SF5 ඍණායනය ඍණාරෝපණය S මත මෙතන එක සැරයක්මය. අනිත් මෙතන ඍණාරෝපණය. දැන් බලමු සමචතුරස්‍ර පිරමිඩීය හැඩයක් ගන්න ප්‍රභේදය. බන්ධන 5ක් තියෙන ප්‍රභේදය SF5 ඍණ. එකස් පරමාණුක කාක්ෂිකය. ඔබ දන්නවා එකස් පරමාණුක කාක්ෂිකය තියෙන කාටද? හයිඩ්‍රජන්ට. ඒ නිසා හයිඩ්‍රජන් තියෙන ප්‍රභේදය තෝරගන්න. හයිඩ්‍රජන් තියෙන ප්‍රභේදය මෙන්න HF. එකස් පරමාණු කාක්ෂිකය හා 2p පරමාණු කාක්ෂිකය අතිච්ඡාදනය වීම හේතුවෙන් සෑදෙන සිග්මා බන්ධනයක් තිබෙන ප්‍රභේදය අහන්නේ. සිග්මා සහ සංයුජ බන්ධනය හැදෙන්නේ හයිඩ්‍රජන් වල එකස් තුන්වෙනි කොටස. මේ අන තුන්වෙනි කොටසට පිළිතුර අපිට ගන්න බලන්න හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. ඒ සඳහා මේ ආකාරයට හයිඩ්‍රජන් වල එකස් කාක්ෂිකය ගෝලාකාර. ෆ්ලෝරින් වල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. 2s වල 2යි 2p වල 5යි. 2s වල 2යි 2p වල 5යි. 2p වල තියෙන ඉලෙක්ට්‍රෝන වලින් 1 2 3 4 5. මෙන්න මෙතන තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් ඇති p කාක්ෂිකයක්. එසේනම් hydrogen fluoride හැදෙන්නේ මේ විදිහට. hydrogen වල S කාක්ෂිකය එකස් fluorine වල 2p කාක්ෂිකය රේඛීය අතිච්ඡාදනයෙන් hydrogen fluoride හදනවා. සිග්මා සහ සංයුජ බන්ධනය එකස් සහ 2p රේඛීය අතිච්ඡාදනය. රේඛීය
අතිච්ඡාදනය මේ අනුව තුන්වෙනි කොටසට පිළිතුරා එකේස් පරමාණු කාක්ෂිකයක් හා දෙකපී පරමාණු කාක්ෂිකයක් අතිච්ඡාදනය වීම හේතුවෙන් සිග්ම බන්ධනයක් හැදෙන ප්‍රභේදය හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. මේ අනුව පිළිතුරා HF. ඊළඟ අවස්ථාව අංශක 180ක බන්ධන කෝණයක් අඩංගු. ඒ කියන්නේ බන්ධන කෝණයේ අංශක 180ක් කිව්වම රේඛීය බන්ධන ස්වරූපයක් තියෙන ව්‍යුහයක් විය යුතුයි. බලමු දීපු ප්‍රභේද වලින් xenon difluoride xenon වල ඉලෙක්ට්‍රෝන 8යි ෆ්ලෝරින් දෙකෙන් 2යි 10යි. එතකොට අපිට ගන්න පුළුවන් ජානේ 4 වෙනි කොටස xenon difluoride. ඒ xenon difluoride වල xenon වලට ඉලෙක්ට්‍රෝන 8යි ෆ්ලෝරින් දෙකෙන් ඉලෙක්ට්‍රෝන 2යි. ඉලෙක්ට්‍රෝන 10යි. සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 10යි යුගල් සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුගල් 5යි. 5න් 2ක් බන්ධන. යුගල් 5කින් 2ක් බන්ධන එක සැරයකට 3ක් තියෙන ඊට අමතරව. එතන මේ ආකාරයට එන්නේ xenon බන්ධන දෙක මෙහෙම එක සැරයකට. ඔය විදිහට බන්ධන යුගල් 2යි එක සැරයකට 2යි xenon difluoride. මේ බලන්න. රේඛීය බන්ධන කෝණය අංශක 180යි මේ කෝණය. මේ බන්ධන කෝණය අපි ගත්තොත් මේක අංශක 180ක් වෙනවා මේ බන්ධන කෝණය. රේඛීය ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන අවස්ථාව. පිළිතුර xenon difluoride. xenon difluoride. මේ ප්‍රශ්නේ කොටස් 4ට පිළිතුරු මේ සඳහන් කරලා තියෙන්නේ. මේ බලන්න පළවෙනි කොටස BF3 හා සම ඉලෙක්ට්‍රොනික ප්‍රභේදය. නයිට්‍රේට් සම චතුරස්‍රාකාර පිරමිඩීය හැඩයක් ගන්නා ප්‍රභේදය SF5 ඍණ එකේස් පරමාණු කාක්ෂිකයක් හා දෙකපී පරමාණුක කාක්ෂිකයක් අතිච්ඡාදනය වීම හේතුවෙන් සෑදෙන සිග්ම බන්ධනයක් තිබෙන ප්‍රභේදය HF. අංශක 180ක බන්ධන කෝණයක් අඩංගු ප්‍රභේදය xenon difluoride. බලමු ඊළඟ ප්‍රශ්නයට. පහත් දැක්වෙන ප්‍රකාශ සත්‍යද නැතහොත් අසත්‍යද යන වග සඳහන් කරන්න හේතු අවශ්‍ය නොවේ. ඒ විභාගයේදී අපිට පිළිතුරු ලිවීමේදී මේ ප්‍රකාශ ඉදිරියෙන් සත්‍යයි නැත්නම් අසත්‍යයි යන වගේ වචන විතරයි සඳහන් කරන්න තියෙන්නේ. නමුත් අපි මේ මොහොතේ මේ සාකච්ඡාවේදී හේතු ගැන පැහැදිලි කිරීමක් කරනවා. SiCl4 HCl3 HCl2 ही इलेक्ट्रॉन युगल ज्यामितीय चतुस्थलीयද මේ ප්‍රභේද තුනේම ඉලෙක්ට්‍රෝන යුගල ज्यामितीय චතුස්ථලියලු. ඒවායේ බන්ධන කෝණ වෙනස්ය. බලමු මේකේ මොන සත්‍යද අසත්‍යද කියලා. SiCl4 අය පළවෙනි එකට යමු. SiCl4 මේ බලන්න සිලිකන් 14 වෙනි කාණ්ඩේ සිලිකන් වලට බන්ධන 4යි. එන ඉලෙක්ට්‍රෝන යුගල 4යි සිලිකන් වලට. ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය චතුස්ථලාකාරයි. N වඩා Cl3යි.
नाइट्रोजन 15 වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන ඉතුරු යුගලය මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙනවට 1 2 3යි බන්ධන 3යි එක සැර එකයි යුගල් 4යි ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය චතුස්තලාකාරයි මේකෙත් චතුස්තලාකාරයි HCl2 එසඩා බන්ධන 2යි ඉලෙක්ට්‍රෝන 6න් සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන සල්පවල 6න් 2ක් බන්ධන තව 4ක් තියෙනවා යුගල් 2ක් මේ අනුව මේ ප්‍රභේද තුනම මධ්‍ය පරමාණු වටා ගත්තොත් යුගල් 4යි ඉලෙක්ට්‍රෝන යුගල් 4යි ඉලෙක්ට්‍රෝන යුගල් 4යි ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය චතුස්තලයයි ඉලෙක්ට්‍රෝන යුගල ව්‍යාප්තිය චතුස්තලයයි යුගල් 4යි ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන යුගල් ව්‍යාප්තිය ගත්තොත් මධ්‍ය පරමාණු වල සියල්ලම චතුස්තලයයි. නමුත් ප්‍රභේදය හැඩගත්තොත් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් 4යි ඒ නිසා හැඩය චතුස්තලය. මෙතන හැඩය බන්ධන යුගල් 3යි එක සැර යුග්මයයි. එක සැර යුග්මය බන්ධන යුගල් 3යි. පිරමිඩාකාර. බන්ධන යුගල් 2යි එක සැර යුගල් 2යි. කෝනිකයි. ප්‍රභේද 3 හැඩයන් වෙනස්. නමුත් මධ්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය නම් එක හා සමානයි. බලන්න මේ කියවන මේ ප්‍රභේද තුනෙහි ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලයෝද හරියටම හරි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලයයි. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලයයි. ඒවයි බන්ධන කෝණ වෙනස්ය. මේ බලන්න මෙතන චතුස්තලීය ප්‍රභේදයක බන්ධන කෝණය අංශක 109.5යි. මෙතන බන්ධන කෝණය හිතන්න මේ එක සැර යුග්මේ විකර්ෂණය බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් වල විකර්ෂණයට වඩා මේ එක සැර යුග්මේ විකර්ෂණය වැඩි. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයක් හා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් අතර විකර්ෂණයට වඩා මේ බන්ධන දෙක අතර තියෙන විකර්ෂණයට වඩා එක සැර හා බන්ධන අතර විකර්ෂණය මේ විකර්ෂණය වැඩි. නිසා මේ බන්ධන කෝණය ඇල්ෆා ටිකක් අඩු වගයක් වෙනවා 109ට වඩා අඩු වෙනවා ඇල්ෆා. මේ නිසා මෙහි ඇල්ෆා අඩුයි අංශක 109.5ට වඩා. ඇල්ෆා අඩුයි 109.5ට වඩා ඇල්ෆා අඩු වෙනවා. ඒ වගේම මේ බන්ධන කෝණය ගත්තොත් S හි සංයුජතා කවචේ බන්ධන යුගල් 2යි එක සැර යුගල් 2යි. එක සැර යුගල් 2ක් තියෙන නිසා විකර්ෂණ බලය ඉතා අධිකයි. ඒ නිසා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් බෙහෙවින් ලම් වෙනවා. මීට සාපේක්ෂව මෙතන කෝණය අපි ගත්තොත් බීටා කියලා බීටා කෝණයේ අගය ඇල්ෆාටත් වඩා අඩු වෙනවා. හේතුව එක සැර යුගල් 2ක් තියෙන නිසා. ඒ නිසා බීටා ඇල්ෆාටත් වඩා අඩුයි. මේ අනුව බන්ධන කෝණ 109යි ඊට අඩුයි 109.5ට වඩා ඇල්ෆා අඩුයි ඇල්ෆාටත් වඩා අඩුයි බීටා. මේ අනුව බන්ධන කෝණ රටාව මේ විදිහට යන්නේ. බන්ධන කෝණ SiCl4 වැඩිම ඊට අඩුයි NCl3 එක සැර යුග්ම එකක් තියෙන එක ඊට වඩා අඩුයි HCl2 එක සැර යුග්ම
දෙකක්ම තියෙන එක. එක සැරේක්ම වැඩි වෙන විට බන්ධන කෝණ අඩු වෙනවා. මේ අනුව මේ ප්‍රකාශනයේ තියෙන්නේ මේ ප්‍රභේද තුනේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයවද ඒවායේ බන්ධන කෝණ වෙනස් වේ. හරියටම හරි. මේ ප්‍රකාශය සත්‍යයි. ක්‍රිප්ටන් හි තාපාංකය සෙනොන් හි තාපාංකයට වඩා වැඩි. බලන්න උච්ච වායු හීලියම් නියොන් ආගන් ක්‍රිප්ටන් සෙනොන් රෙඩාන් ක්‍රිප්ටන් හා සෙනොන් මෙන්න මේ අවස්ථා දෙක හීලියම් නියොන් ආගන් ක්‍රිප්ටන් සෙනොන් රෙඩාන් අපේ ප්‍රශ්න දීලා තියෙන්නේ සෙනොන් සහ ක්‍රිප්ටන් සෙනොන් සහ ක්‍රිප්ටන් බලන්න මේ අවස්ථා දෙක මෙන්න මේ අවස්ථා දෙක අපිට දීලා තියෙන්නේ මේ පැත්තට පරමාණුකාරය වැඩි වෙනවා කාණ්ඩේ පහළට ක්‍රිප්ටන්ට වඩා සෙනොන් වල KRXA පරමාණුකාරය වැඩි වෙනවා කියන්නේ ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වෙනවා ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වෙනකොට ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වෙන විට ලන්ඩන් බල ප්‍රබලතාව වැඩි වෙනවා මෞලික ස්කන්ධයත් වැඩි වෙනවා තාපාංකය කියන්නේ ද්‍රවයක නටන උෂ්ණත්වය ද්‍රවයක ද්‍රවයක් නැටවීම සඳහා අපි ශක්තිය සපයන්න ඕන ද්‍රවයක නටන අවස්ථාවේදී උෂ්ණත්වයට කියන හිතාපාංකය ද්‍රවයක් නටවන්නේ ඒක වාෂ්ප කළ ඉවත් කළ හරින්න ඕන ද්‍රවයක් වාෂ්ප කිරීමේදී අණු අතර ආකර්ෂණ බල බිඳින්න ඕන ඒ නිසා වාෂ්ප කර ඉවත් කිරීම සඳහා අන්තරණුක බල ද්විතීක අන්තර්ක්‍රියා ගැන හිතන්න ඕන ද්විතීක අන්තර්ක්‍රියා ප්‍රබල නම් බන්ධන බිඳින්න සෑහෙන ශක්තියක් දෙන්න වෙනවා ද්විතීක අන්තර්ක්‍රියා දෙවෙනි කරුණ මෞලික ස්කන්ධය බලන්න ක්‍රිප්ටන්ට වඩා සෙනොන් වල මෞලික ස්කන්ධය වැඩි වෙනවා ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වීම නිසා ලන්ඩන් බල ප්‍රබලතාවත් වැඩි ඒ නිසා තාපාංකය කාණ්ඩේ පහළට යන විට වැඩි වෙනවා ක්‍රිප්ටන්ට වඩා සෙනොන් වල තාපාංකය වැඩි බලන්න ක්‍රිප්ටන්ට වඩා සෙනොන් වල තාපාංකය වැඩි ක්‍රිප්ටන් හි තාපාංකය සෙනොන් හි තාපාංකයට වඩා වැඩි කියලා තියෙනවා ක්‍රිප්ටන් වල තාපාංකය සෙනොන් වල තාපාංකයට වඩා වැඩි කියලා තියෙන්නේ ක්‍රිප්ටන් වල තාපාංකය සෙනොන් වල තාපාංකයට වඩා වැඩි කියලා මේ වාක්‍යය කියලා තියෙන සම්පූර්ණ වැරදිතර වාක්‍යය මේ බලන්න ක්‍රිප්ටන් හි තාපාංකය සෙනොන් හි තාපාංකයට වඩා වැඩි
සෙනොන් වල තාපාංකය තමයි වැඩි. ක්‍රිප්ටන් වල අඩු වෙන්න ඕන. මේ අනුව දෙවෙනි වාක්‍යය සාවද්‍යයි. අසත්‍යයි. අසත්‍යයි. බලමු ඊළඟ ප්‍රශ්නය. ආගන් වායුව එන්න වායුව KCl කුඩා ප්‍රමාණයක් ද්‍රාවණයක දී ඇති ජල සාම්පලයක්. මොනවද මේ ප්‍රශ්නය අහලා තියෙන්නේ? මේ පළවන දෙවන තුන්වන යන ප්‍රභේදවල අන්තරණුක බල වර්ගය හඳුනා ගන්න. දැන් පළවෙනි කොටස ආගන්. අපි ආගන් වායුව ගත්තොත් ආගන් පරමාණු අතර නිර්ද්‍රවීය පරමාණුනේ සමමිතික ඉලෙක්ට්‍රෝන වල තියෙන පරමාණු වල යම් මොහොතක ඉලෙක්ට්‍රෝන වල චලිතය හෝ වෙනත් බලපෑමකින් හෝ යම් මොහොතක මේ සමමිතික ඉලෙක්ට්‍රෝන වල අසමමිතික වීමෙන් ආගන් වල ඇති වෙන්න පුළුවන් ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා කියලා ප්‍රේරිත දී ද්‍රව. ආගන් වල මේ විදිහට ප්‍රේරිත දී ද්‍රව ඇති වුණොත් ඒවා අතර ඇතිවන්නා වූ ආකර්ෂණ බල ඉතාමත්ම දුර්වල ආකර්ෂණ බල. ඒ නිසා ඒ දුර්වල ආකර්ෂණ බල අපිට කියන්න පුළුවන් අපකිරණ බල හෙවත් ලන්ඩන් බල. ලන්ඩන් බල. ද්විතීයික අන්තර්ක්‍රියා ස්ථිර වශයෙන්ම අන්තරණක බල වර්ගය. මේ පරමාණු අතර තියෙන බල විශේෂය ලන්ඩන් බල හෙවත් අපකිරණ බල. මේ අනුව ආගන් ලන්ඩන් බල හෙවත් අපකිරණ බල. අපකිරණ බල ලන්ඩන් බල හෙවත් අපකිරණ බල. දෙවැනි කොටස නයිට්‍රික් ඔක්සයිඩ්. මේ බලන්න නයිට්‍රික් ඔක්සයිඩ්. ඔබ දන්නවා නයිට්‍රජන්ට වඩා ඔක්සිජන් විදුරණයි. එහි ප්‍රතිඵලය මේ බන්ධන ඉලෙක්ට්‍රෝන ඔක්සිජන් දෙසට ආකර්ෂණය වීම. ඒ නිසා ස්ථිර වශයෙන්ම දී ද්‍රව ඇති වෙනවා. ස්ථිර වශයෙන්ම දී ද්‍රව ඇති වෙනවා. මේ විදියට N මත ධන ද්‍රවය O මත ඍණ ද්‍රවය. මේවා ස්ථිර දී ද්‍රව. ස්ථිර දී ද්‍රව. ස්ථිර ස්ථිර දී ද්‍රව. මෙතන සඳහන් කළේ මේවා ප්‍රේරිත දී ද්‍රව. ප්‍රේරිත දී ද්‍රව. මෙතන තියෙන්නේ ස්ථිර දී ද්‍රව. මේ නිසා මේ ආකර්ෂණ බල ද්විතීයික ආකර්ෂණ බල නයිට්‍රික් ඔක්සයිඩ් අණු අතර මේවා අපිට දෙන්න පුළුවන් දී ද්‍රව ආකර්ෂණ කියලා. දී ද්‍රව ආකර්ෂණ. මේ අනුව නයිට්‍රික් ඔක්සයිඩ් වායුවේ අන්තරණක බල විශේෂය දී ද්‍රව කෙටේලා දී ද්‍රව ආකර්ෂණ. දැන් බලමු තුන්වෙනි කොටස. පොටෑසියම් ක්ලෝරයිඩ් කුඩා ප්‍රමාණයක් ද්‍රාවණය වී ඇති ජල සාම්පලයක. පොටෑසියම් ක්ලෝරයිඩ්
දීවී ඇති ජල සාම්පලයක්. තුන්වෙනි කොටස පොටෑසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය. මේ ජලීය ද්‍රාවණයේ තියෙන පොටෑසියම් ආයන ක්ලෝරයිඩ් ආයන ඊට අමතරව ජලාණු. දැන් බලන්න ජලාණු සලකන විට හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විදුර නිසා මෙතන ස්ථිර වශයෙන්ම ද්‍රව ඇති වෙලා තියෙන්නේ මේ විදිහට ස්ථිර දී ද්‍රව. ස්ථිර දී ද්‍රව. මේ අනුව ද්‍රව ජලයේ ජලාණු අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්න පුළුවන්. හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විදුර නැයිනේ. ඒ නිසා H මත ධන ද්‍රවය වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් මත ඍණ ද්‍රවය තියෙන නිසා මේ ඇතින මේ ඔබට පෙන්වම් කරන ධන ද්‍රව හා ඍණ ද්‍රව ආකර්ෂණ බල දී ද්‍රව ආකර්ෂණ බල තමයි. නමුත් විශේෂයක් තියෙනවා. ධන ද්‍රවය H ඍණ ද්‍රවය වඩාත් විද්‍යුත් ඍණ ඔක්සිජන් ෆ්ලෝරින් නයිට්‍රජන් නම් ඒ බන්ධන විශේෂ නම් කරන්නේ හයිඩ්‍රජන් බන්ධන. මේ අනුව මෙතන हाइड्रोजन बंधन पोटेशियम क्लोराइड वाला क्लोराइड आयन में आखारेठ क्लोराइड आयन ये वगैरह पोटेशियम आयन क्लोराइड आयन ये वगैरह पोटेशियम आयन ये जलीय द्रावणे में आकारेट में क्लोराइड आयन में H धन आयनात समग आकर्षण बल ඇති වෙයි. මේ තියෙන पोटेशियम धन आयन जले ऋण द्रव्यත් එක්ක ऑक्सीजन මත ඇති ऋण द्रव्‍යත් එක්ක ආකර්ෂණ ධන द्रव्‍යත් එක්ක क्लोराइड आयन ආකර්ෂණ पोटेशियम आयन ऑक्सीजन समग क्लोराइड आयन ගත්තොත් මේ වගේ H සමග ආකර්ෂණ බල මෙන්න මේ විදිහට ජලාණු අතර හයිඩ්‍රජන් බන්ධන ඒ වගේම पोटेशियम माइनस क्लोराइड आयन जलाणुවේ දී ද්‍රව සමග ආකර්ෂණ අපි ඒවට කියන බන්ධන විශේෂය තමයි අයන දී ද්‍රව ආකර්ෂණ මේ අනුව ද්විතීයික අන්තර්ක්‍රියා යටතේ पोटेशियम क्लोराइड කුඩා ප්‍රමාණයක් ද්‍රාවණය වී ඇති ජල සාම්පලයක් ගත්තොත් මේකේ තුන්වෙනි කොටසේ පිළිතුර අන්තරණුක බල විශේෂය ඔබට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට තුන්වෙනි කොටස हाइड्रोजन बंधन ये वगैरह आयन දී ද්‍රව ආකර්ෂණ मेथेन जले पोटेशियम क्लोराइड दिए कल विट अपे गहाने जले पोटेशियम क्लोराइड देवना पोटेशियम माने जलानो अतर प्रधान वशेंगे आयन දී ද්‍රව ආකර්ෂණ जलानो अतर තියෙනවා हाइड्रोजन बंधन ඊට අමතරව තව විශේෂ බන්ධන වර්ගයක් ඉතා දුර්වල බන්ධන විශේෂයක් මෙතන ලියන්න පුළුවන් ජලාණු කියන්නේ ස්ථිර දී ද්‍රව ඇති අණු
එතනත් ඇති වෙන්නේ දීද්‍රව ආකර්ෂණ. ඒක විශේෂ නම තමයි හයිඩ්‍රජන් බන්ධන. ඔය දීද්‍රව ආකර්ෂණ බල ඇති වෙලා නැත්නම් මේ විශේෂිත නම හයිඩ්‍රජන් බන්ධන. ස්ථිර දීද්‍රව ඇති අණු දෙකක් ලම්වන විට ඒ පරමාණු වල ඉලෙක්ට්‍රෝන වල විකර්ෂණ වෙලා ප්‍රේරිත දීද්‍රව ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ලන්ඩන් බල ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙතන ඔබට ලියන්න පුළුවන් ලන්ඩන් බල. ලන්ඩන් බල හේවත් අපකිරණ බල. මේ අනුව ඔබේ පිළිතුරු මේ ආකාරයට හයිඩ්‍රජන් බන්ධන, අයන දීද්‍රව ආකර්ෂණ සහ ලන්ඩන් බල අවස්ථා තුනකට යා හැකි පිළිතුරු ඉදිරිපත් කිරීමේදී. මේ තමයි මේ කොටසට පිළිතුරු. බලමු ඊළඟ කොටස. වරහන් තුල දී ඇති ගුණය අඩුවන පිළිවෙලට පහත සඳහන් ද සකසන්න හේතු අවශ්‍ය නොවේ. බන්ධන කෝණ. දැන් බලමු බන්ධන කෝණ ගැන පිළිතුරු සැපීමේදී අපි ඒ වටපිටාව සකස් කරගත යුතුයි. ඒ සඳහා අප විසින් කළ යුතු දේවල් තමයි ප්‍රභේදවල හැඩ නිගමනය කිරීම. හැඩ අනුව තමයි බන්ධන කෝණ ගැන හිතන්න වෙන්නේ. බලන්න මෙතන n වටා H පරමාණු 3. මෙතන එක සරයුග්මය ඇමෝනියම්. නායිට්‍රජන් 15 වෙනි කාණ්ඩයේ නායිට්‍රජන් වඩා ඉලෙක්ට්‍රෝන 5න් 3ක් H පරමාණු 3 සමග බන්ධන ඉතුරු යුග්මය එක සර. මෙතන NF3. එතනත් ඒ වගේමයි ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන ඉතුරු ඉලෙක්ට්‍රෝන යුගලය එක සර. ඊළඟට බලමු NOCl NOCl එන්නොඩ ඉලෙක්ට්‍රෝන 5න් දෙකක් ඔක්සිජන් සමග ද්විත්ව බන්ධනය. ක්ලෝරින් සමග එක බන්ධනයට එකයි. ඉලෙක්ට්‍රෝන 5න් 3ක් තව දෙකක් තියෙනවා. මෙතන එක සර. ඊළඟ අවස්ථාව NO2 නයිට්‍රෝනියම් අයනය. NO2 මේ අවස්ථාව NO2 තන N මත තියෙන ඉලෙක්ට්‍රෝන 5න් එකක් ඉවත් වෙලා එතකොට 4යි තියෙන්නේ. 4 ඔක්සිජන් පරමාණු දෙකත් එක්ක ද්විත්ව බන්ධන දෙකයි. මෙන්න මේ විදිහට මෙතන N වටා විකර්ෂණ 1 2 දෙපැත්තට ඒ අනුව මෙතන අංශක 180ක බන්ධන කෝණය. මෙතන අපි ගත්තොත් ඉලෙක්ට්‍රෝන 3යි තුන් පැත්තට විකර්ෂණයක 3ක් නම් සාමාන්‍ය කෝණය 120යි. මෙතන 120යි, මෙතන 120යි, මෙතන 120යි. විකර්ෂණ ඒක තුනම සමාන නම් 120යි. නමුත් මෙතන තියෙන එක සර යුග්මයක්. එක සර යුග්මේ විශේෂත්වයක් තියෙනවා විකර්ෂණ බලය ටිකක් වැඩි මෙතන. ඒ නිසා මේක බන්ධන කෝණය ටිකක් අඩු වෙනවා. 120ට වඩා අඩුයි. එකසිට වඩා අඩු වගයක් වෙන්නේ කෝණය. මේ එක සරයක මේ ඉහළ විකර්ෂණය නිසා මේ බන්ධන වලට සාපේක්ෂව මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වලට සාපේක්ෂව එක සරය වල විකර්ෂණය වැඩි. ඒක නිසා බන්ධන කෝණ ටිකක් අඩු වෙනවා. දැන් බලන්න මෙතන මේ අවස්ථාව දෙක ගත්තොත් මෙතන විකර්ෂණයක 1 2 3යි මෙතන 1 4යි. විකර්ෂණ එකක 4න් 1 එක සර තියෙන්නේ. අනිත් ඒවා බන්ධන. 1 එක සර ඒකකයක් නිසා මේකෙන් දක්වන ඉහළ විකර්ෂණ හේතුවෙන් බන්ධන ටිකක්
ලම්වීමක් තියෙනවා. මේ නිසා මේ බන්ධන අතර කෝණ අඩු වෙනවා. සාමාන්‍යයෙන් එන්න වඩා විකර්ෂණ ඒකක 4ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වල ව්‍යාප්තිය ගත්තොත් විකර්ෂණ ඒකක 4ක් නිසා චතුස්තලීයයි. ඒ නිසා මේ කෝණාංශක 109 කලා 28ක් වෙන්න ඕන. නැත්නම් අංශක 109.5ක් වෙන්න ඕන. නමුත් මේ එක සැරයක් මේ විකර්ෂණය නිසා මේ කෝණය අංශක 109.5ට වඩා අඩු වෙනවා. මේ කෝණය ඊට වඩා අඩු වෙනවා. මේ කෝණ. මෙතන බන්ධන කෝණ චතුස්තලීය බන්ධන කෝණයට වඩා අඩුයි. දැන් මෙතනත් ඒකමයි තියෙන්නේ. මේ අවස්ථා දෙක අපිට සංසන්දනය කරන්න වෙලා තියෙන්නේ. මෙතනත් එක සැරයක් මෙතනත් තියෙන එක සැරයක් මේ විදිහටම. ඒතර මේක සැරයක් මේක සැරයක් එක වගේම විකර්ෂණ ඇති කරනවා. ඒතර ප්‍රශ්න තියෙන්නේ මේ කෝණයද මෙතන කෝණයද කොහොමද තීරණය කරන්නේ? දැන් බලන්න මධ්‍ය පරමාණුවට සම්බන්ධ වී ඇති අනිකුත් පරමාණු ගැන හිතන්න. මේ වෙලාවේ ඒ තීරණය ගන්න වෙනවා. මධ්‍ය පරමාණු එකමයි, එක සැරයක් එකමයි, එක සමානයි, බන්ධන 3යි. නමුත් පරමාණු විතරයි වෙනස්. H වෙනකොට F. දැන් ඔබ හිතන්න හයිඩ්‍රජන්ට වඩා නයිට්‍රජන් විදුලිනයි. බන්ධන ඉලෙක්ට්‍රෝන මෙහාට අදිනවා. හයිඩ්‍රජන්ට වඩා නයිට්‍රජන් විදුලි ඍණයි. නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන මෙහාට ආකර්ෂණය වෙනවා. මෙතනත් මේ පැත්තට අදිනවා. බන්ධන අතර විකර්ෂණය මේකේ වැඩි වෙනවා. අපි මේ කෝණය ඇල්ෆා කියලා ගත්තොත් මෙතන ඇල්ෆා කෝණය. නයිට්‍රජන් වල ෆ්ලෝරින් විදුලි ඍණයි. ඒ නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන මේ පැත්තට අදිනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන මෙහාට පහළට අදිනවා. බන්ධන ඉලෙක්ට්‍රෝන මෙහාට පහළට අදින බන්ධන ඉලෙක්ට්‍රෝන. ෆ්ලෝරින් දෙසට බන්ධන ඉලෙක්ට්‍රෝන ඇදීම නිසා මේ මධ්‍ය පරමාණු ආශ්‍රිතව බන්ධන අතර විකර්ෂණය මෙතන අඩු වෙනවා. මධ්‍ය පරමාණු ආශ්‍රිතව බන්ධන අතර විකර්ෂණය මෙතන වැඩි. මෙතන විකර්ෂණය වැඩි, මෙතන විකර්ෂණය අඩුයි. මේක බීටා. මධ්‍ය පරමාණුවේ බන්ධන අතර විකර්ෂණය මෙතන වැඩි. මධ්‍ය පරමාණුවේ බන්ධන අතර විකර්ෂණය මෙතන අඩුයි. විකර්ෂණය වැඩි නම් ඇල්ෆා වැඩි, විකර්ෂණය අඩු නම් බීටා අඩුයි. අඩු වගේක් මේක වැඩි වගේක්. මේ අනවා බන්ධන කෝණ ගත්තොත් NH3 වල බන්ධන අතර විකර්ෂණය, බන්ධන අතර ඇති විකර්ෂණය ඇමෝනියා වල බන්ධන අතර විකර්ෂණය NF3 වල බන්ධන අතර NH3 වල බන්ධන අතර විකර්ෂණය NF3 වල බන්ධන අතර විකර්ෂණයට වඩා මේ විකර්ෂණයට වඩා මෙතන බන්ධන අතර විකර්ෂණය වැඩි. දැන් බලන්න මෙන්න මේ බන්ධන ඉලෙක්ට්‍රෝනිකල් නයිට්‍රජන් දෙසට ඇදීම නිසා මේ බන්ධන අතර විකර්ෂණය මධ්‍ය පරමාණු ආශ්‍රිත N මධ්‍ය පරමාණු ආශ්‍රිතව
n මධ්‍ය පරමාණු ආශ්‍රිතව ඇමෝනියා වල බන්ධන අතර විකර්ෂණය NF3 වල බන්ධන අතර විකර්ෂණයට වඩා වැඩි. මේ විකර්ෂණයට වඩා මෙතන විකර්ෂණය වැඩි නිසා එබැවින් ඇල්ෆා කෝණය බීටට වඩා වැඩි වෙනවා. දැන් බලන්න වරහන් තුල දී ඇති ගුණය අඩුවන පිළිවෙලට පහත සඳහන් දෑ සකස් කරන්න. ගුණය අඩුවන පිළිවෙලට බන්ධන කෝණය. ඒතර බන්ධන කෝණය වැඩිම එක තමයි මේ පැත්තෙන් පටන් ගන්න ඕනේ අපි. බන්ධන කෝණය වැඩිම එක තමයි මේ 180. බන්ධන කෝණය වැඩිම එක. අංශක 180 මේ තමයි අංක 1. බන්ධන කෝණය වැඩිම අංශක 180. දෙවෙනි අවස්ථාවේදී 120ට වඩා අඩු අවස්ථාව. මේ අංක 2 බන්ධන කෝණ. දැන් බලන්න බන්ධන කෝණය අඩුවන පිළිවෙලට සකස් කිරීම. මේ අනුව 180 එක NaCl 120ට වඩා අඩුයි. ඊළඟට මේ අතර විකර්ෂණය වැඩි නිසා බන්ධන කෝණ මේ අවස්ථාව වැඩි වෙයි. අංක 3 මේක අංක 4 බන්ධන කෝණය අඩු මේක NF3 විකර්ෂණය අඩු නිසා බන්ධන ලම් වෙයි. අපි දැන් බලමු මේකේ පිළිතුර සකස් කරන්න. බන්ධන කෝණ අඩුවන ආකාරය බන්ධන කෝණ අඩුවන ආකාරය මේ යටතේ පළවෙනි පිළිතුර හැටියට ගන්න පුළුවන් බන්ධන කෝණය වැඩි මේක නයිට්‍රෝනියම් එනවට දාන ඊළඟ අවස්ථාවට අපි ගත්තේ NaCl 120ට වඩා අඩු අවස්ථාව NaCl ඊළඟට ගත්තේ බන්ධන කෝණය විකර්ෂණය වැඩි නිසා මෙතන ඇමෝනියා අඩුම බන්ධන කෝණය NF3 අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ සංයෝග තුන අතරින් ප්‍රබලතම අන්තර්ගත බලය ඇත්තේ කොමකටද බලමු. ඒ සඳහා ව්‍යුහය අධ්‍යයනය කරන මුලින්ම HCHO HCHO මේක අපිට ගන්න පුළුවන් කාබන් ඔක්සිජන් මේ විදිහට කාබන් ඔක්සිජන් විදුලියදා වෙනස් නිසා මෙතන ද්‍රවීකරණය වෙලා තියෙන්නේ. නමුත් මෙහි කාබන් මත ධන ද්‍රව්‍ය ඔක්සිජන් මත ඍණ ද්‍රව්‍ය. ඒ නිසා මෙතන ඇති වෙන්නේ HCHO අණු අතර දීද්‍රව ආකර්ෂණ HCHO අණු අතර දීද්‍රව ආකර්ෂණ ඇති වෙන්නේ. මෙතන ධන ද්‍රව්‍ය මෙතන ඍණ ද්‍රව්‍ය. මේවා ඇති වෙන්නේ දීද්‍රව ආකර්ෂණ. දීද්‍රව ආකර්ෂණ. දීද්‍රව ආකර්ෂණ ඇති වෙන්නේ මේ විදිහට HCHO ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා. දීද්‍රව ආකර්ෂණ මේ ආකාරයෙන්
द्विद्रव आकर्षण CH3F CH3 में बला CH3F कार्बन टवडा फ्लोरीन विद्युत ऋण स्थिर द्विद्रव एतिवेन कार्बन टवडा फ्लोरीन विद्युत ऋण स्थिर द्विद्रव एतिवेन में अनुवा स्थिर द्विद्रव आकर्षण बल में विद्युत द्विद्रव आकर्षण द्विद्रव आकर्षण द्विद्रव आकर्षण मिथुन द्विद्रव आकर्षण हीलंग अवस्था हाइड्रोजन पेरोक्साइड में बलन व्यू है මෙතන ඕමත එක සරිගල් දෙකක් තියෙනවා. ඕවට ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4. නිසා මේවා කෝණිකව බන්ධන ව්‍යාප්තිය. මේ බන්ධනයේ ද්‍රවීකරණය වෙනවා. H මත ධන O මත ඍණ. H මත ධන O මත ඍණ. මේ අනුව ධන ද්‍රවය H ඍණ ද්‍රවය වඩාත් විද්‍යුත් ඍණ नाइट्रोजन ऑक्सीजन फ्लोरीन तुंदरंगे කෙනෙක් ऑक्सीजन එසේ නම් මේ වගේ ප්‍රභේද අතර ඇති වෙන්නේ हाइड्रेशन බන්ධන ඍණ ද්‍රවය ධන ද්‍රවය ඍණ ද්‍රවය ධන ද්‍රවය මෙතන हाइड्रेशन බන්ධන हाइड्रेशन බන්ධන हाइड्रेशन බන්ධන ඔබ දන්නවා ලන්ඩන් බලවට වඩා අපකිරණ බලවට වඩා ප්‍රබලයි දීද්‍රව ආකර්ෂණ අපකිරණ බල හෙවත් ලන්ඩන් බලවට වඩා ප්‍රබලයි द्विद्रव आकर्षण ඊට වඩා ප්‍රබලයි हाइड्रेशन බන්ධන हाइड्रोजन बंधन हाइड्रोजन बंधन वडा प्रबलाई आयन आयन द्विद्रव आकर्षण आयन द्विद्रव आकर्षण आयन द्विद्रव आकर्षण के हरिයට මෙන්න මේ වගේ අවස්ථාවක් मैग्नीशियम दाන දෙක ජලයේ මේ විදිහට ස්ථිර ද්‍රවත් එක්ක ආකර්ෂණ ඇති වෙන මේ අවස්ථාව हाइड्रोजन बंधन जलाणु अतर ඇති වෙන हाइड्रोजन बंधन වලට වඩා ප්‍රබලයි මේ අවස්ථාවේ ඔය मैग्नीशियम आयन සමග ඇතිවන බන්ධන මෙතන ද්‍රව දෙකක් අතර ඩෙල්ටා ඩෙල්ටා මෙතන ආරෝපණය ධන දෙක නිසා බන්ධනය ටිකක් ප්‍රබලයි මෙතන මේක මෙතන ධන දෙක ආරෝපණය ඒක නිසා බන්ධනය ප්‍රබලයි මේක ඩෙල්ටා ඩෙල්ටා අතර ආකර්ෂණ ඇති වෙන්නේ ඊට වඩා මෙතන ප්‍රබලයි ධන විද්‍යුත් ශ්‍රේෂ්ඨ වැඩි නිසා මේ අනුව මේ ප්‍රභේදයේ HCHO CH3F H2O2 යන සාධක තුන අතරින් ප්‍රබලතම ආන්තරණක බලයත් එක්ක මොකටද පිළිතුර हाइड्रोजन पेरोक्साइड H2O2 ये අපි සාකච්ඡා කළේ प्राथमिक अंतरक्रिया सह द्वितीयक अंतरक्रिया संबंध पशु के विभाग प्रश्न विवरण कला
විශ්ලේෂණාත්මක සාකච්ඡාවක් කළේ. මේ සාකච්ඡාවේදී ඔබේ දැනුම ප්‍රගුණ වෙනවායි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බෙහෙවින්ම මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී මේ බන්ධන පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලබා ගත හැකි වේවි. බලමු ඊළඟ පාඩමේදී මේ ආකාරයේ තවත් අභ්‍යාසයක්